ගෞරවනීය අපේ හාමුදුරුවෝ වහන්සේලාගේ අවසරයි. වේදිකාවේ ඉන්න ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන අපේ ලාල් සහෝදරය, හර්ෂණ සහෝදරය, ඒ වගේම හරි සහෝදරී, රායි සහෝදරී, පෝල්රාජ් සහෝදරී, චතුරංග, ජයකොඩි, අපේ මහාචාර්ය උපාලි, මේ ඇතුළු ජාතික විධායක සභාව නියෝජනය කරන සහෝදරවරු සහෝදරියන්ගේ, ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයට ජාතික ජනබලවේගයේ නායකත්වයේ සපයන අපේ නිහාල් කලප්පති සහෝදරය ඇතුළු සිසිර සහෝදරය ඇතුළු අපේ සහෝදරවරුන්ගේ සහෝදරයන්ගෙන් සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරයන් ඇතුළු සියලු දෙනාටම අවසරයි. අපි අවුරුදු කීපයකට පසුව මේ තංගල්ල නගරයට ඇවිල්ලා තිබෙනවා. නේද? අද මේ තංගල්ල නගරයේ ඇස දුටු මානය දක්වා මුළුමනින්ම එකම හිස් ගොඩක් මහා ජනකායක් බවට පරිවර්තන වෙලා තිබෙනවා. මේ හඬගා කියන්නේ කුමක්ද? මේ හඬගා කියන්නේ කුමක්? මේ ජන පීඩක ආණ්ඩුව පළවා හැරීම සඳහා මේ රටේ ජනතාව සූදානම් කියන පණිවිඩය තමයි අද මේ තංගල්ල නගරයෙන් පෙන්눔 කරලා තිබෙන්නේ. මේ ආණ්ඩුව ජනාධිපතිවරයාට යාන්තම් අවුරුදු දෙකට පොඩ්ඩක් වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවට යාන්තම් අවුරුදු එකහමාරක් වගේ කාලයක් ගත වෙමින් තිබෙනවා. හැබැයි මේ කාලය ඇතුළත අපේ රටටත් අපේ රටේ ජනතාවටත් ඇති කරන ලද විනාශය, ඇති කරන ලද පීඩනය ඉතාමත් බරපතල ගණේ පීඩනයක් විනාශයක් ඇති කොට තිබෙනවා. අද මේ රටේ කවුද සතුටින් ජීවත් වෙන්නේ? අද මේ රටේ කවුද තෘප්තිමත්ව ජීවත් වෙන්නේ? අද මේ රටේ කවුද අනාගතය පිළිබඳ අපේක්ෂාව බලාපොරොත්තු සහිත ජීවත් වෙන්නේ? අද මේ රටේ කවුද තමන්ගේ දුවා දරුවන්ට ඉතාමත් හොඳ අනාගතයක් නිර්මාණය කළ හැකියි කියලා විශ්වාසයෙන් ජීවත් වෙන්නේ? සියලු පොදු ජනයාගේ බලාපොරොත්තු, වමනාවන්, අපේක්ෂාවන් සියල්ල සුණු විසුණු කොට අවසන් කර තිබෙන පාලනයක් අපේ ඉදිරිපිට තිබෙනවා. එහෙම නෙවෙයි. ගොවි ජනතාව විශාල පීඩාවකට ලක් කොට තිබෙනවා. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ ඔළුවේ ඇති කරන ලද විකෘති අදහසක් ගොවි ජනතාව පීඩාවට පත් කොට තිබෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ රසායනික යෙදුම් හරහා තමන්ගේ අස්වැන්න නෙලාගත්ත ලද ගොවි ජනතාවට එකපාර කාබනික වලට මාරු වෙන්න කියලා යෝජනාවක් ගේනවා. ඔළුවේ ලෙඩක් තියෙන්න බැරිද එහෙම යෝජනාවක් ගේන්න? ඔළුවේ ලෙඩක් තියෙන්නම ඕන. සිහි බුද්ධිය තියෙන, කුසකර්මාන්තය ගැන දන්න, ගොවි ජනයාගේ ජන ජීවිතය ගැන දන්න, මේ රටේ ජාතික නිෂ්පාදනය ගැන බර තබන, අපේ රටේ ආහාර නිෂ්පාදන අවශ්‍යතාවය ගැන කල්පනා කරන කිසිදු නායකයෙක් නෙවෙයි සාමාන්‍ය පුරවැසියෙක්වත් මේ වගේ ඔලොමොට්ටල තකතිරු වැඩක් කරන්නේ නැහැ. එහෙමනේ? මොකද සිදු කොට තිබෙන්නේ? අද යම් ප්‍රමාණයකට මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ නිල්ල ගැහුණු කුඹුරක් තියෙනවා නම් ඒ කුඹුර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ අටමඟල් කාබනික නිසා නෙවෙයි. මොකක් නිසාද? හංගගත්තු යූරියා ටිකක් නිසා. එහෙමනේ? එහෙමනේ? ඔව් හංගගත්තු යූරියා ටිකක් නිසා. එහෙනම් මොකද්ද මේ සිදු කොට තිබෙන්නේ? අද අපේ රටේ විශාල ගොවි ජනතාව තමන්ගේ කුඹුරු යාය දිහා බලාගෙන හූල්ලනවා. විපතටපත් වෙලා තිබෙනවා. පීඩාවටපත් කොට තිබෙනවා. ඒ නිසා ගොවි ජනයා පීඩාවට පත් කරලද ජන පීඩක ආණ්ඩුවක්.
ඒ විතරක්ද? තමන්ගේ ඇකේ දරුවා ඉන්නෝ. ඔට කිරි ටිකක් අවශ්‍යයි. කඩේට ගිහලා කිරි පිටි පැකට් එකක් ගන්න විදියක් නැහැ. එක පැත්තකින් මිල ඉහළ ගිහිල්ලා අනෙක් පැත්තෙන් විශාල කිරි පිටි හිගයක් ඇති වෙලා තිබෙනවා. ආණ්ඩුවට නිසි ආර්ථික සැලැස්මක් තිබුණේ නැහැ. දීර්ඝ කාලයක් මේ හම්බන්තොට දිස්ත්‍රික්කය ගත්තොත් අපි දන්නවා විශාල ගව සම්පතක් තිබුණා. ඒ ගව සම්පතට අවශ්‍ය වෙන තන භූමි තිබුණු දිස්ත්‍රික්කයක් මේක. අද මොකද වෙලා තිබෙන්නේ අපේ ගමේ ගව සම්පතට? අපිට අද තන බීමක් තිබෙනවද? අද අපි කිරි නිෂ්පාදනය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ගන්නවද? නැ දීර්ඝ කාලයක් මේ ආණ්ඩුව අනුගමනය කරලා ආර්ථික ප්‍රතිපත්තීන් හේතු කොටගෙන අපේ රටේ 60%කට අධික ප්‍රමාණයක් අපිට පිට රටින් ආනයන කරන්න සිදු වී තිබෙනවා. ආනයන කරන්න ඩොලර් නැති වෙනකොට පොලිමේ ඉන්න වෙනවා. සමහර අම්මලා දරුවා දිහා බලාගෙන අඬනවා. දරුවත් පීඩාවට පත් කරනද ජන පීඩක ආණ්ඩුවක් මේක. ඒ විතරක්ද? අපේ රටේ විශාල අපනයනකරුවන් ඉන්නවා. ඔවුන් රටට නිෂ්පාදනය නොකරන විශාල භාණ්ඩ ප්‍රමාණයක් පිටරටින් ආනයන කරමින් අපේ රටේ ආර්ථිකයත් අපේ රටේ සැපයුම් ජාලයත් ශක්තිමත් කරනවා. අද මොකද සිදු වී තිබෙන්නේ? කන්ටේනර් 1500කට වඩා වැඩි ප්‍රමාණයක් වරාය හිරවලා තිබෙනවා. මාස දෙක තුන ඉන්දියාවෙන් ලුණු ගෙනල්ලා කන්ටේනරේ කුණු වෙනවා. පාකිස්තානෙන් අර්ථාපල් ගෙනල්ලා කන්ටේනරේ කුණු වෙනවා. තව කොහේ රටකින් සීනි ගෙනල්ලා කන්ටේනරේ දිය වෙනවා. ආදී ආනයන ව්‍යාපාරයේ යෙදෙන ව්‍යාපාරික මහතුරු අපිට හම්බෙලා කියනවා තමන්ගේ ව්‍යාපාර කාලෙම මෙවැනි පීඩාවකට පත් වෙලා නැති බව, මෙවැනි ව්‍යසනයකට මුහුණ දීලා නැති බව. එනිසා මොකද සිදු වී තිබෙන්නේ? අපේ රට ආනයන ශාස්ත්‍රයේ බොහෝ ව්‍යාපාරිකයන් අද මේ ජන පීඩක ආණ්ඩුව විසින් පීඩාවට පත් කොට තිබෙනවා. ඒ විතරක්ද? අපේ දීවර කර්මාන්තයේ යෙදෙන විශාල දීවර ප්‍රජාවක් ඉන්නවා. අද දීවර ප්‍රජාවට බෝට්ටුවට තෙල් ටික ගහලා බහුදින යාත්‍රාවක් නම් මාසයකට සති 5කට ලක්ෂ 3-4ක් දීලා බඩු ටික අරගෙන මූදු ගිහිල්ලා රස්සාව කරලා ඒ ලැබෙන මාළු සම්පතෙන් ජීවිතය ගෙනියන්න බැරි වෙලා තිබෙනවා. ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා තිබෙනවා. භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා තිබෙනවා. මහ මුහුද ගිහිල්ලා මාළු සම්පත නෙලලා තමන්ගේ ආර්ථික ඉස්සරහට ගෙනියන්න බැරි වී තිබෙනවා. තීව්‍ර ජනතාව පීඩාවට පත් කළාද ජන පීඩක ආණ්ඩුවක් අපි ගාව තිබෙනවා. මේ රටේ තිබෙනවා. ඒ විතරක්ද? අපේ රටේ තාමත් විශ්වවිද්‍යාල ආරම්භ කරලා නැහැ. විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය තාමත් යන්නේ ඔන්ලයින් ක්‍රමයට. හැබැයි දවසකට පැය 3-4 ලයිට් කපනවා. ඒ දරුවන්ට ඉගෙන ගන්න විදියක් නැහැ. විශ්වවිද්‍යාල පටන් රටේ හැම දෙයක්ම පටන් ගත්තා. සංගීත සංදර්ශන කියන්න පටන් ගත්තා. නේද? විශාල ජන හමු පටන් ගත්තා. හැබැයි විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ නැහැ. දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් විශ්වවිද්‍යාල මුළුමනින්ම වසා තබලා තිබෙනවා. ඒ දරුවන් පීඩාවට පත් වෙලා තිබෙනවා. සමහර දරුවෝ ඉන්නවා විශ්වවිද්‍යාලයට තේරුණා පළවෙනි වසරේ දවසක්වත් අඩිය තිබෙන්නේ නැහැ. දැන් දෙවෙනි වසරෙත් මැද භාගේ. එක දවසක්වත් විශ්වවිද්‍යාලය යන්න නැතුව අවුරුදු එකමාරක් දෙකක් නේද දෙවෙනි වසරට ඇවිල්ලා තිබෙනවා. මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? එයාගේ මානසික කඩාවැටලා තිබෙනවා. අද විදුලිය නැති හේතු කොටගෙන අධ්‍යාපනය කරන්න බැරි තත්ත්වයකට පත් වී තිබෙනවා. ඒ දරුවන්ද පීඩාවට පත් කරලාද ජන පීඩක ආණ්ඩුව. ඒ විතරක් නෙවෙයි. අද අපි දැක්ක විශාල ප්‍රමාණ බස් රථ හිමියෝ පාරට ඇවිල්ලා කියනවා දුර ගමන් ගන්න යන්න විදියක් නැහැ. තෙල් ටික ගහගන්න විදියක් නැහැ. තෙල් ටික ගහගෙන කොළඹ ඉඳන් බදුල්ලට ගියොත් බදුල්ලෙන් තෙල් ටික ගහගෙන කොළඹට එන්න විදියක් නැහැ. විශාල තෙල් හිගයක් ඇති වී තිබෙනවා. මොකද සිදු වී තිබෙන්නේ? සියලු ජනතාව පීඩාවට පත් කළද ආණ්ඩුවක්. එනිසා මේ රටේ පුරවැසියන් හැමදෙනාම අද හඬ නගලා කියන කුමක්? තමන්ගේ ජීවිත කාලය ඇතුළත දැක තිබෙන විශාලතම ජනතාව පීඩාවට පත් කරන පාලනය ගෝඨාභය, මහින්ද, බැසිල්, නාමල්, චමල්, සසේන්ද්‍ර මාතර පොඩි එකා නේද? නිපුණ මේක වගේම හදාගත්තු සත්කට්ටු ආණ්ඩුව.
මේක තමයි මේ ජනතාව පීඩාවට පත් කරමින් තිබෙන්නේ. හැබැයි මේ ජනතාවගේ පීඩාවට විසඳුම් හොයන්න කෙනෙක් ඉන්නවා. සාකච්ඡාවක් කරනවා. යෝජනාවක් ගෙනවද? අර්බුදය ගැන කියනද කිසිවක් නැහැ. තෙල් ඇමතියෙක් ඉන්නවා. පෙට්‍රල් සෙට් එකේ තෙල් ගහන මල්ලි වගේ. එයා ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාව කරනවා. තව දින දෙකයි තෙල්. ඕක කියන්නේ ඇමතියෙක් ඕන. එහෙම නැත්තම් කියනවා වරාය නැව හිරවලා ඩොලර් දුන්න නැත්තම් හිට ඉඳන් තෙල් නැහැ. ඊට පස්සේ කියනවා ඩීසල් වැඩි කරන්න ඕන 52කින්. පෙට්‍රල් වැඩි කරන්න ඕන 17කින්. අද විදුලි බල අද බලශක්තිය ඇමතිවරයා තෙල් ඇමතිවරයා මේ අර්බුදයක් තිබෙන වෙලාවක ඒ ගැන කල්පනා කරලා විසඳුම හොයන වෙනුවට පෙට්‍රල් සෙට් එකේ තෙල් ගහන මල්ලි වගේ තෙල් තියනවද නැද්ද කියලා කියනවා. ඔන්න තෙල් ඇමති කිව්වට විදුලි බල ඇමති පැය 4:05ක් විදුලිය කපනවා. විශේෂයෙන්ම අපේ රටේ මේ වන විටත් බලාගාර ගණනාව තෙල් නැතුව එන හිටලා තිබෙනවා. මෙගාවොට් 270ක් හදන කෙරවල පිටියේ යුගදනුවේ බලාගාරය දැන් දවස් දෙකක් විතර වැහුණා. දැන් ආයේ දවස් 4කට තෙල් තියෙනවා. අඟහරුවාදා දැන් ඒක වැහෙනවා. කැලිනිතිස්ස වැහිලා. සපුකස්කන්ධ වැහිලා. බලාගාර ටික දුවා ගන්න විදියක් නැහැ තෙල් නැතුව. විදුලි බල ඇමති ලංකාවෙත් නෑ. නේද? ලගාමිනි ලොකුගේ වොට් දන්නෙත් නෑ කිලෝ වොට් දන්නෙත් නෑ. එහෙම ඇමතිව. එනිසා මොකද සිදුවී තිබෙන්නේ? මෙවැනි අර්බුදයක් තිබෙනකොට මේ අර්බුදයෙන් ජනතාව පීඩාවට පත් වෙන වෙනුවට ඒ ජනතාවට ප්‍රශ්න විසඳීම සඳහා පාලකයෝ වුණා. එම පාලකයෝ ඉන්න බව පේන්නේ නෑ. මේ අර්බුදයේ විශාල හේතුව අද අපේ රටේ ඇති වෙන ආර්ථික කඩාවැටීම. දැන් මොකද කරන්න ඕන? මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා රටේ ආර්ථික තත්ත්වය ගැන කියන්න ඕන. මුදල් ඇමතිවරයා රටට මේ ඇති වෙන කඩාවැටීම මෙන්න මේක තමයි තමන්ගේ විසඳුම් මාර්ගය කියලා කියන්න ඕන. හැබැයි මුදල් ඇමති කෙනෙක් ඉන්නවා කසාය බීපු ගොළුව වගේ බැසිල්. නෝ කතා නෝසිනා. මෙවැනි අර්බුදයක් වෙලාවකදී රටක පාලකයන් හැසිරෙන්න ඕන කොහොමද? මේ අර්බුදය මෙතනයි තිබෙන්නේ. මේ අර්බුදයට විසඳුම් ක්‍රියාමාර්ග අපේ මෙහෙම තිබෙනවා. මාසයක් දෙකක් තුනක් වෙනකොට මේක හරියාවේ. ඒ සඳහා මෙන්න සැලැස්ම. ඒකට නැමතිවරු ඉන්නේ. හැබැයි මුදල් නැමති පාර්ලිමේන්තුවට එන්නෙත් නැහැ. රටට කරුණු කියන්නෙත් නැහැ. කසාය බීපු ගොළුව වගේ මුදල් නැමති කෙනෙක් ඉන්නේ. එහෙම නේද? මේක සිද්ධ වෙලා තිබෙනවා. ඒ විතරක්ද? අපේ රටේ වෙළඳ ඇමති කෙනෙක් ඉන්නවා. විශාල භාණ්ඩ හිගයක් ඇති වෙනවා. භාණ්ඩ මිල ඉහළ යනවා. වෙළඳ ඇමති ඊට වඩා හොඳයි පිටකොටුවේ තොග මුදලාලි බන්දුලට වඩා. ඒ අඩුම තරමේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටික නොකඩවා දෙයි. ඒ ටිකවත් කරගන්න බැරි වෙළඳ ඇමති කෙනෙක් ඉන්නවා. ඒ වගේම මරු ජනාධිපති කෙනෙක් ඉන්නවා. මේ රටේ ප්‍රශ්නයක් තිබෙනවා. ණය ගෙවා ගන්න බැරි අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ඩොලර් ගලාගෙන ඉන්න තත්ත්වයකට මුහුණ දී තිබෙනවා. කන්ටේනර් නිදහස් කරගන්න බෑ. සිමෙන්ති හිගයක් ඇති වී තිබෙනවා. භාණ්ඩ මිල ඉහළ යමින් තිබෙනවා. පෙට්‍රල් තෙල් නැති වුණොත් දැන් මේ නැව යාන්තම් බාගත්තා දවස් දෙකකට කලින්. ඒක සෑයීමකටපත් වෙන්නේ මේ අඟහරුවාදා. අඟහරුවාදා වෙනකොට තෙල් ඉවර වෙනවා. ඊළඟ නැව එන්න තියෙන දෙවෙනිදා බාගත්තොත් තුන්වෙනිදා එම අර්බුදයක් තිබෙනවා. සාමාන්‍ය මුතුරාජවල ගබඩා සංකීර්ණය දවසකට ඩීසල් මෙට්‍රික් ටන් 4000ක් නිකුත් කරනවා. හැබැයි දැන් නියෝගය දීලා තියෙන්නේ මොකද්ද? අද නිකුත් කරේ මෙට්‍රික් ටන් 10යි. 4න් එකයි. හෙට නිකුත් කරන්නේ 500යි. 8න් එකයි. රටේ විශාල අර්බුදයක් තිබෙනවා. ජුනි මාසේ ඩොලර් බිලියන එක ණය වාරිකයක් ගෙවන්න තියෙනවා. තෙල් නැති වුණොත් රටේ සියල්ල කඩා වැටෙනවා. ගමනාගමනය නතර වෙනවා. විදුලිය නතර වෙනවා. රට මුලින්ම කඩා වැටෙනවා. මෙවැනි විශාල අර්බුදයක් තියෙනවා. ජනාධිපතිවරයා මිල්කෝ එක බලන්න යනවා.
නැත්නම් පිටකොටුව හාල් කඩේකට යනවා. මේ ජනාධිපතිවරයා හැසිරෙන්නේ මේ රට ජනාධිපති හැටියට නෙවෙයි ඒරොප්පේ රටක ජනාධිපතිවරයා හැටියට. එයාට ගාණක්වත් නැහැ. දැනෙන්නෙත් නැහැ සැනෙන්නෙත් නැහැ. හිරි වැටිච්ච මිනිහි. හිරි වැටිලා තියෙනවා. මේකට සිද්ධ වෙලා තිබෙනවා. හැබැයි ඒ වුණොත් ඒගොල්ලෝ ජනාධිපතිවරයා ඉන්නේ මිරියහනේ ලයිට් කපන්නේ නැත. මරු. නේද? සමහර ඇමතිවරු තමන්ගේ ඇමති නිල නිවාස වලට ආණ්ඩුවේ සල්ලි වලින් ජෙනරේටර් ගේනවා. රටට විදුලිය නැහැ. බලශක්තිය ඇමති ගෙදරට විදුලිය ගෙදරට ජෙනරේටරයක් ගේනවා. ඒගොල්ලෝ බීරින්. රටේ වාහන දුවන තෙල් නැහැ. අගමැතිවරයා ජෙට් අරගෙන තිරුපති යනවා. මෙහෙම පාලක කණ්ඩායමක් නේ. ඒ නිසා ඉතා පැහැදිලි මේ ජනතාව පිළිබඳව හෝ මේ රට පිළිබඳව හෝ රටේ ජනතාව මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව හෝ කිසිදු සංවේදීතාවයක් නැති ආණ්ඩුවක්. ඒ නිසා මේක පළවා හැරිය යුතුමයි. සැකයක් තියෙනවද? නෑ මේ පළවා හරින්න. හැබැයි මේ රටේ ජනතාව මේ පෙළ ගහන්නේ ආණ්ඩුවක් පළවා හරින්න පළවෙනි අවස්ථාවටද? නෑනේ. මීට කලින් ආණ්ඩු ගණනලා තිබෙනවා. නේද? ගිනව නේද? මීට කලින් ආණ්ඩු පළවා හැරලා තිබෙනවා. හැබැයි හැමදාම මොකද වෙලා තියෙන්නේ? ගෙනාපු ආණ්ඩුවට හපන් ආපු ආණ්ඩුව. එහෙම නේද? නේද? 15 19 ආණ්ඩුව රනිල් මෛත්‍රී ආණ්ඩුව ඒක පළවා හරින්න ඕන ආණ්ඩුව. අගමැතිවරයා ජනාධිපතිවරයා මුණ බලන්නේ නේ. අගමැතිවරයා ජනාධිපතිවරයා ගහගන්නවා. රටේ කිසිවකට වග කියන්නේ නේ. ඒ නිසා 15 19 ආණ්ඩුව පළවා හරින්න ඕන කියලා රටේ ජනතාව තීන්දුවක් ගත්ත එක හරි. වැරදි මොකද්ද? වැරදි මොකද්ද? තෝරාගත්තු කෙනා. ඒක වැරදි. දැන් මොකද පෙන්වන්නේ? දැන් ඒ ඇස්සේ මෛත්‍රීපාල මහත්තයා වේදිකාවට ඇවිල්ලා කියනවා එයාගේ කාලේ නම් টොප් කියනෝද? ඉතින් එයාගේ කාලේ টොප් කියලා කියන මේ කාලේ නේද? මේ කාලේ මොනතරම් කඩා වැටෙන්න උනද? ඒ කාලේ මේ රටේ ජනතාව කිව්වේ මොකද්ද? මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ජනාධිපතිතුමාට පඹය කිව්වේ නැද්ද? කිව්වා පඹය කිව්වා. හිටන් කිව්වා. හුටන් කිව්වා. කිව්වනේ. මෙලෝදියක් තේරෙන්නේ නැහැ කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ හිටපු ජනාධිපතිවරු වේදිකාවට ඇවිල්ලා කියනවා මගේ කාලෙට ජනතාවට හිතනවා මේක දිහා බලනකොට ඒකත් ඇත්ත තමයි වගේ කියලා. වෙලා නැද්ද ඒක? වෙලා තියෙනවා. දැන් මොකද්ද මේ වෙලා තිබෙන්නේ? මේ රටේ ජනතාව පෙළ ගහලා ආණ්ඩුව පළවා හරිනවා. හැබැයි පළවා හැරලා ගේන ආණ්ඩුව ජනතාව ඒවට ඊටත් වඩා වැඩියෙන් පීඩාවට ලක් කරනවා. එහෙනම් දැන් අපි කල්පනා කරන්න ඕන මොකද්ද? ආණ්ඩුව පළවා හැරීම ඔව් ඒක අපේ න්‍යාය පත්‍රයේ තියෙනවා. හැබැයි ඊටත් වඩා උඩින් න්‍යාය පත්‍රයේ තිබෙනවා පළවා හැරලා ගේන්නේ කවුද? කවුද? මෑන් අර පහුගිය කාලේ හම්බන්තොට කරක් ගාපු මෑන් ගේන්නද? මොකද කියන්නේ? ඇති පළක් නැහැ. පරණ රංචුවම. හරිද? මේ ළඟදී පාර්ලිමේන්තුවේදී මේ පැත්තෙන් චෝදනා කරනවා ජොන්සන් පනාන්දු මීරිගම සිට සමාන රඹුක්කන සිට ගලගෙදර දක්වා හයිවේ එක හදනකොට හොරකම් කරා කියලා. අර පැත්තෙන් කියනවා ඒ කිරියල්ල ඔයාගේ කඩවති නම් මීරිගමට කියන්නේ නැද්ද? කියනවා. මේ පැත්තෙන් කෑ ගාලා කියනවා චන්න ජයසුමන ඔයා බෙහෙත් ගෙනකොට හොරකම් කරා කොමිස් ගැව්වා මන්දක සමහර අය පාර්ලිමේන්තුවේ කියනවා මෙන්න මේ වගේ වටිනා ජීප් එකක් ගත්තා නාවලින් ගෙවල් ගත්තා කියනවා. දැන් ඉන්න සෞඛ්‍ය බෙහෙත් ගේන ඇමතිට කියනවා. අර පැත්තෙන් කියනවා හිටපු බෙහෙත් ගේන ඇමතිට මම වාහන ගත්ත ඔයා නැව් ගත්තේ කියනවා. පළක් තියෙනවද? පළක් තියෙනවද? නේද? ඒ වගේම අර ආණ්ඩුව පැත්තෙන් කියනවා
ඒ ආණ්ඩුව කියන්නේ විපක්ෂ පැත්තෙන් කියන ආණ්ඩුවට විශාල නාස්තිකාර ප්‍රදර්ශන වියදම් කරනවා කියනවා. විශාල නාස්තිකාර වියදම් කියනවා. ඒතර ඒ පැත්තෙන් කියනවා සජිත් ඔයා නිවාස අධිකාරියේ කෝටි 100කට කෙලිය නිකන්ද කියලා අහනවා. වැඩක් තියෙනවා. ඒ නිසා මොකද වෙලා තිබෙන්නේ? මේ පැරණි අසාර්ථක එකම පන්නේ එකම ගමන් මඟ ගියපු මේ දේශපාලන කණ්ඩායම් දෙකම ප්‍රතික්ෂේප කරන නව ව්‍යාපාරයක් අතට මේ රටේ බලය පරිවර්තනය කළ යුතුයි. ඒ නිසා අපි අතර තියෙන සංවාදය ඒක නේද? පාරට බැලලා ඇව්වොත් මේ ආණ්ඩුව තියාගන්න ඕනද කියලා. ගොඩක් අය කියන්නේ මොකක්ද? නෑ යවන්න ඕන සහෝදරයා කියලා. ත්‍රිවිල් එකට නැගලා ත්‍රිවිල් රියදුර මහත්තයත් එක්ක කතා කරත් කියනවා නේද? යවන්න ඕන ආණ්ඩුවක් කියලා. කඩේට ගිහලා මුදලාලිත් එක්ක කතා කරොත් කියනවා අදත් බඩු ගණන් එපා වුණු ආණ්ඩුවක් කියනවා. පොළට ගිහිල්ලා අම්මා තාත්තා නේද? යාළු මිත්‍ර කතා කරනකොට කියනවා යවන්න ඕන ආණ්ඩුවක් කියනවා. අපේ හාමුදුරන් වහන්සේලා විශේෂයෙන් අද දේශනා කරන්න පටන් අරගෙන තිබෙනවා. මේ ආණ්ඩුව බලයටපත් කරන අපේ හාමුදුරන් වහන්සේලා විශාල කාර්යභාරයක් කරා. අපි රැවටීමකට භාජනය කරා. එනිසා මේ ආණ්ඩුව යවන්න ඕන කියනවා. හැමතැනම ආණ්ඩුව යවන්න ඕන කියනවා. හරි. ඒකට ලෑස්ති. හැබැයි ඊටත් වඩා වැඩියෙන් අපි සූදානම් වෙන්න ඕන මොකටද? කවුද ගේන්නේ? ඒකනේ ප්‍රශ්නේ. කවුද ගේන්නේ? අන්න ඒක අපි තෝරගන්න ඕන. අපිට ඕන මොන වගේ ආණ්ඩුවක්ද? අපේ රටේ මහජනක ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන ආණ්ඩුව හැදුනා. ගෝඨාභය ගැන කතා කරොත් මික් පහරක ගනුදෙනුව. සිරන්ත ගැන කතා කරොත් කාල්ටන් ගිනුම. නාමල් ගැන කතා කරොත් තංගල් බේ හෝටලේ ගඬු සල්ලි. සසේන්ද්‍ර ගැන කතා කරොත් පළාත් සභාවේ මුදල්. නේද? මහින්දානන්ද ගැන කතා කරොත් සිංගප්පූරු account ගිනු. එහෙමනේ. මේ පැත්තෙන් රාජිත ගැන කතා කරොත් නැව්. කිරියල්ල ගැන කතා කරොත් හයිවේ. තව අය ගැන කතා කරොත් එයාපෝට්. නේද? ඇති තරමට මේ කණ්ඩායම් දෙක මාරුවෙන් මාරුවට අපේ රටේ ජනයාගේ මහා ජනයා ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා තිබෙනවා. මේ ළඟදී ජොන්ස්ටන් පොනාන්දු කියන මොකද්ද? අපි ගාව තියෙනවා පහුගිය ආණ්ඩුව හොරකම් කරපු ෆයිල් තොරතුරු ඔක්කොම තියෙනවා. ඒත් අපි දඬුවම් දෙන්නේ. එයි අපිට දැඩි විශ්වාසයක් තියෙනවා ඕගොල්ලෝ ආපුවම අපිව බේරගනී කියලා. ඔකනේ මේ කියන්නේ. එහෙනම් අපේ රටවල මොන වගේ ආණ්ඩුවක්ද? මෙච්චර කල් හැදුනේ මහජනක ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු ආණ්ඩුවක්. අපි හදන්න ඕන මොන වගේ ආණ්ඩුවක්ද? මොන වගේ ආණ්ඩුවක්ද? මහජනයාගේ මුදල් සතයක් හොරකම් නොකරන සතයක් නාස්ති නොකරන පාලනයක් මේ රටේ හදන්න ඕන. කාටද ඒක හදන්න පුළුවන්? කාටද ඒක හදන්න පුළුවන්? ඒක හදන්න පුළුවන්කම තිබෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි. මේ රටේ දූෂණයෙන් තොර පාලනයක් ඕන නම් ඒක අපි ගොඩනගනවා. අන්න අලුත් ආණ්ඩුවක් හොරකමින් තොර ආණ්ඩුවක්. නේද? පෞගේදා පාර්ලිමේන්තුවේ මම මහින්ද මහත්තයට කිව්වා සමහර අය කියනවනේ මේවා පාර්ලිමේන්තුව විතරයි කියන්නේ නඩු වලින් බේරෙන්න කියලා. ඒ නිසා තමයි එතුමගේ ගේ ගාවටම ඇවිල්ලා කියන්නේ. මම එතුමට පාර්ලිමේන්තුවේ ඇඟිල්ල දික් කරලා කිව්වා 2015 මැතිවරණ ව්‍යාපාරයට චීන සමාගම් වලින් ඩොලර් මිලියන 6මාරක් දැන් ගත්තොත් නම් ලක්ෂ 13000ක් රුපියල් ලක්ෂ 13000ක් චීන සමාගම් මහින්ද මහත්තයාගේ මැතිවරණ ව්‍යාපාරයට දීලා තියෙනවා කිව්වා. මහින්ද මහත්තයා ගන්න පාර්ලිමේන්තුවේ මෙහෙම කට්ටිය හරිද? ඊට ජොන්ස්ටන් දවසක් නැගිටලා කියනවා මට දූෂිතයන්ට දඬුවම් දීමේ බලය තිබ්බලු. මම නැගිටලා කිව්වා ඒ බලය මට තිබ්බනම් ඔය ඉස්සරහ පෙළේ කවුරුත් නැහැ කිව්වද? ඒක කියන්න පුළුවන් කාටද? ඒක ඔය පාර්ලිමේන්තුවේ කියන්න පුළුවන්කම තිබෙන්නේ ජාතික ජන බලවේග නියෝජනය කරන කණ්ඩායමට විතරයි. එයි වෙන කෙනෙක් එහෙම කිව්වනම් පහුවද ඇතුලේ. පහුවද ඇතුලේ. අන්න එහෙනම් මේ රට ඕන මොකද්ද? දූෂණයෙන් තොර ආණ්ඩුවක්.
අපි මේ අද තංගල්ලේ නගරයට රැස් වෙලා ඉන්න දසදහස් සංඛ්‍යාත අම්මලාට තාත්තලාට සහෝදරවන්ට සහෝදරියන්ට අපි ආරාධනා කරන්නේ දශක ගණනාවක් අපේ රට පාලනය කරේ වංචනිකයන් දශක ගණනාවක් අපේ රට පාලනය කරේ හොරු අන්න ඒකෙන් මුදවාගෙන වංචාවෙන් දූෂණයෙන් තොර පාලනය ගොඩනගමු ඒ ගොඩනගිය හැකි වන්නේ ජාතික ජන බලවේගයට පමණයි ඒක අපි කරමු ඊළඟ මොකක්ද ඊළඟ හොරකම් කරපුවට දඩුවම් දෙන්න ඕන ඒක දෙන්න පුළුවන් කාටද අපේ හර්ෂන් සහෝදරයා කිව්වා දැන් ෆයිල් එක වැහුවට වහපු ෆයිල් ඔක්කොම අරින ආණ්ඩුවක් අපි හදන්න ඕන නැද්ද හදන්න ඕන මේ හම්බන්තොට ජනතාවගේ විශාල නේද වාර්තාවක් ඇවිල්ලා තිබුණා පවුල් ගණනාවකට වැසිකිළියක් නැහැ සමහර පාසල් වල පිට්ටනියක් නැහැ සමහර පාසල් වල පුස්තකාලයක් නැහැ ඉස්කෝලේට විදුලිය නැහැ ඉස්කෝලේ දරුවන්ට සෙල්ලම් කරන්න පිට්ටනියක් නැහැ ඉස්පිරිතාලේ නේද වසංගත රෝගයක් આવොත් ලෙඩක් නැහැ ඇඳක් නැහැ ඉස්පිරිතාලේ ගියොත් බෙහෙත් නැහැ බැරි වෙලාවත් හදිසි පපුව අමාරුවක් හැදුනොත් හදවත ඔපරේෂන් කරගන්න ඕන කියලා වෛද්‍ය මහත්තයා තීන්දුව කරොත් අවුරුදු 7-8 පොලිමේ ඉන්න ඕන කරා පිටේ රෝහලේ එහෙම නෙමෙයිද මොකද්ද වෙලා තිබෙන්නේ මහජනයාගේ ධනය ඉස්පිරිතාලේ බෙහෙත් දෙවන්න ඕන ධනය පරීක්ෂණාගාර දියුණු කරන්න ඕන ධනය පාසලේ පුස්තකාලය හදන්න ඕන ධනය පාසලේ විදුලිය දෙන්න ඕන ධනය පාර හදන්න ඕන ධනය ජනතාවගේ ජන ජීවිත උසස් කරන්න තියෙන ධනය මේ මජර පවුල් කීපයක් ගොනු කරගෙන තිබෙනවා ගන්න ඕනේ නැද්ද අන්න ඒ ධනය යලි පවරා ගන්න පාලනයක් ඕන මේ රටට එහෙම නැතුව ඔහේ නේද කනාෂොට් වගේ ගහලා ආණ්ඩුවක් හදාගන්න එපා විරෝධයට ගිහිල්ලා කතරයක් ගහලා ආණ්ඩුවක් හදාගන්න එපා දැන් අපි ආණ්ඩුවක් හදාගන්න ඕන මොකටද දූෂණය නතර කරන දූෂිතයන්ට දඬුවම් දෙන අන්න ඒ පාලනය තමයි ජාතික ජන බලවේගයේ ගොඩනගන පාලනය ඒකට පමණයි ඒකල හැකි වන්නේ එන්න කිසියෙකුට ඒක කරන්න බෑ වෙන කාටද කරන්න කවුරු හරි නැගිටලා කියන්න මෙයා නම් කරයි වගේ කාටවත් කරන්න බෑ ඒක කරන්න පුළුවන් අපිට ඒ නිසා තමයි අද දූෂිතයන් කලබල වෙලා ඉන්නේ පෞගේ දවස්වල එක නාලිකා වලට ඇවිල්ලා දූෂිතයෝ කලබල වෙලා දූෂිතයෝ කලබල වෙන්න ඕන කාලේ තමයි වංචනික කලබල වෙන්න ඕන කාලේ තමයි අපරාධකරුවන් කලබල වෙන්න ඕන කාලේ තමයි අපි මේ රටේ හදනවා වංචාවට දූෂණයට නාස්තික තිත තියෙන මහජනයාගේ ධනය හොරකම් කරපුවට දඬුවම් දෙන්න කලබල වෙන්න ඉගොල්ලෝ බැසිල් කලබල වෙන්න ඕන නේද මහින්ද මහත්තයා කලබල වෙන්න ඕන ගෝඨාභයවත් කලබල වෙන්න ඕන සජිත් ඔයත් කලබල වෙන්න ඕන හරිද කලබල වෙන්න ඕන ඒගොල්ලෝ ඒ නිසා ගොඩක් අය කලබල වෙලා ඉන්නේ හැබැයි අපි කලබල වෙලා නැහැ අපේ ලාල් සහෝදරයා පැහැදිලි කරපු පරිදි අපි ක්‍රමානුකූලව පියවරෙන් පියවර මෙරට අලුත් පරිවර්තනයකට අලුත් දේශපාලන ගමනකට ගෙන යන්න පුළුවන් ජනතා බලවේගය පෙළගස්වමින් තිබෙනවා අද මේ තංගල්ලේ මුළු රැව් දෙන්නේ ඒ මහා ජන ගඟ මේ අපි තංගල්ලේ මීට කලින් රැස්වීම් තියලා තියෙනවා මේ පැත්තත් පිරලා අර පැත්තත් පිරලා නේද මෙවැනි මහා ජන ගඟක් තංගල්ලේ ආමන්ත්‍රණය කරන පළමු අවස්ථාව තමයි අපි මේ ජනතාව මේ හඬනගා කියන අන්කවරක්වත් නෙවෙයි මේක වෙනස් කරන්න සූදානම් කියන පණිවිඩය. ඒ විතරක් දෙතරින් නතර වෙන්න ඕනද? නෑ විතරක් නෙවෙයි. අපේ රටේ නීතිය විධාන ආධිපත්‍ය තහවුරු කරන්න ඕන. අපේ රටේ නීතිය ගැන මොකක්ද අද තිබෙන්නේ? අද නීතිය ගැන විශාල සැකයක් ඇති වී තිබෙනවා. ධනය තියෙන කෙනාට බලය තියෙන කෙනාට නීතිය ඉටු වෙන්නේ නැහැ. දුප්පත් දුබලාට විතරයි නීති ඉටු වෙන්නේ. නේද? ධනවත් බලවත් අයට නීති ඉටු වෙන්නේ නැහැ. එනිසා අපේ රටේ අධිකරණ පද්ධතිය කරේ ජනතාවගේ විශ්වාසය බිඳ වැටලා තිබෙනවා. එනිසා බොහෝ අය අධිකරණය කරේ තිබෙන විශ්වාසය පළුදු වෙලා තිබෙනවා. සමහර පුරවැසියන් අපිට කියන සහෝදරයා නම කියනකොට නඩුව කාගේද කියනකොට තීන්දුව කියන්න පුළුවන් කියලා. මම පහුගියදා මාතර තිබ්බා අපි ජනබලවේගයේ සමුළුව. ඒකෙදි මං කිව්වා ඉස්සර ඉක්මනින්ම නඩු තීන්දුවක් දෙන්න තියෙනවා බැසිල්ගේ. නඩුව බැසිල්ගේ නම් තීන්දුව නිදොස් කොට නිදහස්. ඉතින් පුරවැසියන් අද දන්නවා නඩුව කාගේද කියන එක මත
තීන්දුව කියන තත්ත්වයට පත් වෙලා තිබෙනවා කියලා පුරවැසියන් අද අපිට කියනවා. ඒකෙන් කියන්නේ මොකද්ද? අද ගමක ඉඩම් නඩුවක්, ගමක පොඩි ආරවුලක් ඕනනම් විසදෙයි. හැබැයි අද අපේ රටක දේශපාලන සම්බන්ධ වෙන නඩු පිළිබඳව විශාල සැකයක් ඇති වෙලා තිබෙනවා. විශාල සැකයක් නැද්ද? නේද? දැන් ගම්පා අධිකරණේ බැසිල්ගේ නේද? මල්වානේ නඩුව තියෙනවා. සැකයක් තියෙනවා. නේද? ඒ නිසා අපේ රටවල මොන වගේ එකක්ද? අපේ පොලිසිය මහතුරුන්ට තමන්ගේ අධ්‍යාපනය, තමන්ගේ දැනුම, තමන්ගේ ඩියුටිය, තමන්ගේ තරුව, තමන්ගේ පටිය, තමන්ගේ තනතුරේ ගරුත්වයත් එක්ක නීති ඉටු කරන්න පුළුවන් රටක් හදන්න ඕන. අද එහෙම රටක් නැහැ. මම දන්නවා මේ රැස්වීමට අපේ HQI මහත්තයා ගොඩාක් උදව් කරා කියලා. ස්තුතියි. අර ස්පීකර් දෙක තුනකුත් කැපුවලු. ස්තුතියි. හැබැයි අපි පක්ෂපාත ભેදකින් තොරව තමන්ගේ තරුවේ ගරුත්වය, තමන්ගේ පටිය ගරුත්වය, තමන්ගේ තනතුරේ ගරුත්වය ආරක්ෂා කරන්න පුළුවන් සාධාරණ නීතිය ක්‍රියාත්මක කරන රටක් අපි නිර්මාණය කරනවා. මේගොල්ලන්ට ඒක කරන්න පුළුවන්ද? මේගොල්ලන්ට ඒක කරන්න බෑ. පහුගියදා ගම්පහ අපේ රැස්වීමකට බිත්තර ගැහුවා. පව් ගෝඨාභය බිත්තර. හරිද? හැබැයි එතෙන්ට ආපු දෙන්නෙක් අල්ලගත්තා. අල්ලගෙන පොලිසියට බාර දුන්නා. පොලිසිය ඉස්පිරිතාලට එවලා ගෙදර ඇරියා. හරිද? ඇයි එහෙම වෙන්නේ? ඒ පොලිසියම මහතුරු අපිට කතා කරලා කියනවා කරන්න දෙයක් නැහැ සහෝදරයා. අපිටත් ඉතින් මේ යුනිෆෝම් එක දාගෙන මේ පොලිසිය ඉන්න උනානේ කියලා. ඇයි නීති එහෙම සාධාරණ ඉටු කරන්න පරීක්ෂණ කරන බලයක් අද අපේ පොලිස් දෙපාර්තමේන්තුවට නැහැ. සමුදිත සමර වික්‍රමගේ ගෙදරට අසූචි පහර එල්ල කරලා තියෙනවා, ගල් පහර එල්ල කරලා තියෙනවා, බියවැද්දීමකට ලක් කරලා තිබෙනවා. නේද? සමුදිත කියනවා කැමරා 21කින් ගත්තු වීඩියෝ දර්ශන ලබා දුන්නා කියනවා. වීඩියෝ වල පුද්ගලයන් දුවන හැටි පේනවා. අමතරව පාර කැමරා වලින් ගත්තු වගේ වාහනේ අංකයක් තියෙනවා. හැබැයි ගහපු කෙනෙක් නෑ. එයි නීතිය පරීක්ෂණ නිසිපරිදි ඉටු කරන්න ඉඩ දෙන්නේ නෑ. පාස්කු පහර පිළිබඳව අලගියතෙන් මුලගියතෙන් සහිතව ශ්‍රේෂ්ඨාධිකරණයට හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සානි අබේසේකර වාර්තාවක් ඉදිරිපත් කළා තිබෙනවා. ඒ වාර්තාවේ විශාල තොරතුරු ගණනාවක් එළියට අවිලා තිබෙනවා. ඒක සානි විසින් හොයාගත්ත ඒවා නෙවෙයි. ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හොයාගත්තුවා. ඒ වෙලාව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂකවරේ. ඒ නිසා ඔහු ඒවා දන්නවා. හැබැයි ඒවා ඔහුගේ දෙපාර්තමේන්තුව හොයාගත්තුවා. එතන පාස්කු පහර අල්ලගිය මුලගිය තැන් ගොඩාක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයාගෙන තියෙනවා. හැබැයි ඉස්සරහට යන්නේ නැහැ. එතෙන්ට දේශපාලන මෙදියක් වෙනවා. මේකයි තියෙන්නේ. එනිසා මොකද්ද වෙලා තිබෙන්නේ? අපේ රටේ විශාල වංචනිකයන් ප්‍රමාණය, විශාල අපරාධකරුවන් ප්‍රමාණය සංගවී සිටිනවා. ඇයි? දේශපාලනේ හයිය හත්තිය මත. ඒ නිසා දේශපාලනේ අපරාධකරුවන්ට රැකවරණය දෙනවා. දේශපාලනේ වංචනිකයන්ට රැකවරණය දෙනවා. ඒ නිසා අපේ රට ගොඩනගනවා නම් අපේ රට ඕන නීතිය විධානය ආධිපත්‍ය තහවුරු කරන රටක්. පොලිසිය මහත්තයට පක්ෂපාත ભેදකින් තොරව තමන්ගේ තනතුරේ ගරුත්වය සහිත රාජකාරී කරන්න පුළුවන් රටක්. නීතිපති දෙපාර්තමේන්තුවට පක්ෂපාත වලින් තොරව නිසිපරිදි නඩුවක් ගොනු කරන්න පුළුවන් රටක්. අධිකරණ පද්ධතියට පක්ෂපාත නොබලා නඩුවක් විමසන්න පුළුවන්, විභාග කරන්න පුළුවන් රටක් හදන්න ඕන. එහෙම රටක් හදන්න ඕනේ නැද්ද? නැත්තම් කැකිලේ තීන්දුව වෙන රටවල් ඕනද? අපරාධකරුවන් නිදහස් වෙන රටවල් ඕනද? අපරාධකරුවන් ජනතාවත් එක්ක ගැවසෙන රටවල් ඕනද? වංචනිකයන්ට පොලිසිය මාතර සැලුට් ගහන්න වෙලා තිබෙනවනම්, අපරාධකරුවන්ට පොලිසිය මාතර සැලුට් ගහන්න වෙලා තිබෙනවනම් කුමක්ද අපි ඉස්සරහ තිබෙන රට? මෙන්න මේක අපි වෙනස් කරනවා. ඒ නිසා අපේ රට ඕන මොකද්ද? නීතිය විධානය ආධිපත්‍ය තහවුරු කරලාද රටක්.
ඒ රට ගොඩනගන්න පුළුවන් කාටද? ඒක ගොඩනගන්න පුළුවන්නේ දූෂිතයන් නැති අපරාධකරුවන් නැති ජාතික ජන බලවේගයකට විතරයි. අපි ඔයගලට සහතික දෙනවා. අපි එහෙම රටක් හදනවා. අනේ සඳහා අපි ආණ්ඩුවක් හදා ගන්නවා. ඒ විතරක් නෙවෙයි අපේ ආර්ථික විශාල කඩාවැටලා තිබෙනවා. විශාල කඩාවැටීමකට මුහුණ දී තිබෙනවා. මේ පෙබරවාරි ඉඳන් ඊළඟ අවුරුදු පෙබරවාරි දක්වා ආණ්ඩුව ගෙවන්න ඕන ඩොලර් ණය වාරිකය ඩොලර් කෝටි 690යි. ඩොලර් කෝටි 690ක් වුණ ආණ්ඩුවට ණය වාරිකය ගෙවන්න. ඒ වගේම ආණ්ඩුව පිටරට බහන්න ඒවල ලැබෙන ආදායම මදි පිටරටින් බහන්න ගේන්න. පිටරට බහන්න ඒවල ලැබෙන ඩොලර් වලින් පිටරටින් බහන්න ගේන්න ඩොලර් කෝටි 810ක් මදි. එහෙනම් බඩු ගේන්න තව ඩොලර් කෝටි 810ක් ඕන. ගිය අවුරුද්දට සාපේක්ෂව. ගිය අවුරුද්දත් එක්ක බලපුවා. ණය ගෙවන්න ඩොලර් කෝටි 690ක් ඕන. බඩු ගේන්න කෝටි 810ක් ඕන. එන ඉදිරි වසරට ඩොලර් කෝටි 1500ක් ඕන. කොහෙද තියෙන්නේ? සංචාරක ව්‍යාපාරේ ඩොලර් කෝටි 3මාරක් 4ක් උපරිම ඇවිල්ලා තියෙනවා. හැබැයි සුද්ධ ඉන්නේ ඩොලර් කෝටි සමාවෙන්න. ඩොලර් බිලියන 4ක් 5ක් ඇවිල්ලා තියෙනවා. ඩොලර් කෝටි 300ක් 400ක් ඇවිල්ලා තිබෙනවා. සුද්ධ ඉන්නේ ඩොලර් කෝටි 200ක් විතර. එතන තියෙන්නේ ඩොලර් කෝටි 200. විදේශගත ශ්‍රමිකයන් ඉස්සරන් ඩොලර් කෝටි 700ක් විතර එව්වා. ගිය අවුරුද්දේ එක පහට විතර බැහැලා මේ අවුරුද්දේ තවත් බහිනවා. ඒ කියන්නේ ඩොලර් කෝටි 800ක විතර හිගයක් තියෙනවා. දැන් මොකද වෙලා තිබෙන්නේ? ණය ගවන්න විදියක් නැහැ. බඩු ගේන්න විදියක් නැහැ. එංගලන්ත ඕස්ට්‍රේලියාවට එවනවා ඩොලර් කෝටි 20ක් ඉල්ලනවා. ඕස්ට්‍රේලියාවෙන් කිරි ගේන්නම් කියලා. පාකිස්තානයට එවනවා ඩොලර් කෝටි 200ක් ඩොලර් කෝටි 20ක් දෙන්න කියනවා. පාකිස්තානයේ සිමෙන්ති ගේන්න. බංග්ලාදේශයට එනවා ඩොලර් කෝටි 25ක් දෙන්න කියනවා. බංග්ලාදේශෙන් හාල් ගේන්න. ඉන්දියාවට එනවා දැන් බැසිල් යන්න හිටිය අද එහෙන් කැන්සල් කරලා ඒක. නෑ මේ දවස්වල අපිට ටිකක් අමාරුයි පස්සේ එන්න කියලා. හරිද? එතෙන්ට ගිහලා ඩොලර් කෝටි 50ක් ඉල්ලනවා තෙල් ගේන්න. චීනයට ගිහලා ඩොලර් කෝටි 100ක් ඉල්ලනවා රෙදි ගේන්න. මොකද වෙලා තිබෙන්නේ? ඉතින් මේ ඔක්කොම සරිලන්නේ ඩොලර් කෝටි නේද? මේ ඔක්කොම ආවත් අපිට මාස දෙක තුනකට හාල් ගේන්න පුළුවන්, කිරිපිටි ගේන්න පුළුවන්, තෙල් ගේන්න පුළුවන්, රෙදි පිළි ගේන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ නිසා දීර්ඝ කාලයක් මේ අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය අපේ රටේ ආර්ථිකය මුදුනටම හෙන ගහලා තියෙනවා. ඉස්සර ආර්ථික ප්‍රශ්න තිබේ ජනතාවට. හැබැයි අද ආර්ථික ප්‍රශ්න තියෙන රටට මුදුනට හෙන ගහලා තියෙන අපේ රටේ ආර්ථිකය. ඒක ගලාගෙන යනවා ජනතාවට. බහණ්ඩ මිල දිගටම ඉහළ යනවා. ආණ්ඩුවේ වාර්තාවම කියනවා. ජනවාරි මාසයේ උද්දමනය ආහාර පාන වල උද්දමනය 20% ඉක්මවලා කියලා. කඩේට ගියත් හාල් ගණන්, කිරිපිටි ගණන්, සීනි ගණන් නැද්ද? ආහාර පාන ටික ගණන් ගිහිලා තිබෙනවා. ඉදිකිරීම් ශේෂ්ත්‍රය කඩාවැටලා තිබෙනවා. සිමෙන්ති නෑ, යකඩ නෑ, එසියල්ල කඩාවැටලා තිබෙනවා. ඒ නිසා සිදුවී තිබෙන්නේ කුමක්ද? මේ ආර්ථිකය මුදුනට හෙන ගහලා අද ජනතාව විශාල පීඩාවකට පත් වෙමින් තිබෙනවා. ඒ නිසා දීර්ඝ කාලයක් මේ පක්ෂ දෙක තරඟට අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය අද අපේ රට ව්‍යසනයට විපතට පත් කරලා තිබෙනවා. ඒ නිසා අපේ රට ඕන මොකද්ද? අපේ රටේ ජාතික නිෂ්පාදනයට පණ දෙන මහමුදේ තියෙන දීවර සම්පත අපේ රටේ ආර්ථිකය දියුණුවට උපයෝග කරගන්න. අපේ සිසිර වාහන තන්ත්‍රී සහෝදරයා කිව්වා මේ හම්බන්තොට දිස්ත්‍රික්කය සම්පත් ආකරය ඊටම සාරවත් මහ පොළොවක් තිබෙනවා. තේ කුරුදු වගාවන් තිබෙනවා. මහා සාගරයක ආසන්න පිහිටා තිබෙනවා. මහා ලුණු ලේවායක් තිබෙනවා. විශාල සම්පත් වලින් පිරුණු දිස්ත්‍රික්කයක්. මේ සම්පත් එක අපේ රටේ තාක්ෂණය කළමනාකරණ එකතු කරලා අපේ රටේ ජනතාවගේ ජන ජීවිතය ඉස්සරහට ගෙන අපි යොදව ගන්න ඕන, උඩට ගෙන අපි යොදව ගන්න ඕන. ඒ වගේම ලෝකේ නව වෙළඳපොළ අපි හොයන්න ඕන. තමුන්නාසලා දන්නවා ගිය අවුරුද්දේ සෞදි අරාබිය ලෝකෙට තෙල් යවල හොයාගෙන තියෙන්නේ ඩොලර් බිලියන 113යි. ඩොලර් බිලියන 113ක් හොයාගෙන තියෙනවා ලෝකෙට තෙල් යවල සෞදි අරාබිය. හැබැයි ඉන්දියාව ලෝකේ
IT වෙළඳපොලෙන් IT වෙළඳපොලෙන් ඉන්දියාව හොයාගෙන තියෙන ඩොලර් බිලියන 133ක්. අද තෙල් වලට වඩා වටිනාකම් සහිත වෙළඳපොලක් ඇති වෙලා තිබෙනවා මුදුකාංග වෙළඳපොල. මේ පාලකයන් දැක්මුත් සලස්මත් තිබුණේ. ඒ නිසා අපේ ලෝකයේ මුදුකාංග වෙළඳපොලේ විශාල පංගුවක් අත්පත් කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒකට අමුද්‍රව්‍ය අවශ්‍ය නැහැ. සමහර කර්මාන්ත වලට අපිට අමුද්‍රව්‍ය නැහැ. සමහර කර්මාන්ත වලට අපිට විශාල නිෂ්පාදන පිරිවැයක් එනවා. හැබැයි අපිට ලෝකයේ මුදුකාංග වෙළඳපොලේ විශාල පංගුවක් අත්පත් කරගත හැකියි. ඒ සඳහා නව අධ්‍යාපන ක්‍රමයක්, නව දැනුම් පද්ධතියක්, දිස්ත්‍රික් නගර පාසා නව තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම ලබා දෙන අධ්‍යාපන පද්ධතියක් අපි ආරම්භ කරනවා. ආරම්භ කළ ලෝකයේ දියුණුතම වෙළඳපොලෙන් පංගුවක් අපි අත්පත් කර ගැනීම සඳහා සැලසුම් හදනවා. අපිට කරන්න පුළුවන්. ඒ නිසා මේ රට මට මේ ළඟදී බොහෝ අය හම්බෙලා කිව්වා බොහෝ අය අපේක්ෂා කරා කියලා යුද්ධෙන් පස්සේ ආසියාවේ ආශ්චර්ය වෙයි කියලා. ඒ තරම් පීඨයෙන් වැදගත්, සම්පත් වලින් වැදගත්, ස්වභාවික පරිසරයෙන් වැදගත් රාජ්‍යයක් අපිට තිබුණා. හැබැයි අවුරුදු 30ක් 2009 දක්වා කෙකර ගගා මේ පාලක අපිට කිව්වා මේකට ප්‍රශ්න යුද්ධ කියලා. එදා ඉස්පිරිතාලේ බෙහෙත් නැති වෙනකොට කිව්වා යුද්ධ නිසා තමයි බෙහෙත් නැති වෙන්නේ කියලා. එදා දරුවන්ට රස්ස නැති වෙනකොට කිව්වා යුද්ධ නිසා තමයි රස්ස නැති වෙන්නේ කියලා. එදා බඩු මිල වැඩි වෙනකොට කිව්වා යුද්ධ නිසා තමයි බඩු මිල වැඩි වෙන්නේ කියලා. දැන් යුද්ධ තිබ්බටත් තියෙන කාලයට වඩා බඩු මිල වැඩි. යුද්ධ තියෙන කාලයටත් වඩා රැකියා හිගයි. යුද්ධ තියෙන කාලයටත් වඩා ඩොලර් හිගයි. යුද්ධ තියෙන කාලයටත් වඩා ආර්ථිකය කඩා වැටිලා. එහෙනම් ඇත්ත ප්‍රශ්නේ යුද්ධ නෙවෙයි. යුද්ධය අපේ රටේ ආර්ථිකයට බලපෑමක් කරපු එක ඇත්ත. හැබැයි යුද්ධ නෙවෙයි අපේ රටේ ආර්ථික ප්‍රධාන ප්‍රශ්නේ. අද මේ පාලකයන් ආය කියන්න පටන් ගන්නවා ප්‍රශ්නේ කොරෝනා. ඉතින් කොරෝනා ප්‍රශ්නේ නම් අපේ අසල්වැසිය හැම රටකම විදේශගත ශ්‍රමිකයන්ගේ ආදායම වැඩි වුණා 2020ට වඩා 2021. බංග්ලාදේශය වැඩි වෙනවා, නේපාලය වැඩි වෙනවා, ඉන්දියාව වැඩි වෙනවා, ලංකාවේ අඩු වෙනවා. කොරෝනාද? කොරෝනා නම් ප්‍රශ්නේ ලෝකෙට. බංග්ලාදේශ විදේශ සංචිත වැඩි වුණා, ඉන්දියාව විදේශ සංචිත වැඩි වුණා, වියට්නාම විදේශ සංචිත වැඩි වුණා, මැලේසියා විදේශ සංචිත වැඩි වුණා, ලෝකේ ගොඩක් රටවල් වල විදේශ සංචිත වැඩි වුණා. ලංකාවේ හිඳුණා. කොරෝනාද? ඔව් වෛරසයක් තියෙනවා. වෛරසයක් තියෙනවා. කොරෝනා නම් අවුරුදු 2යි. හැබැයි වෛරසයක් තියෙන 73 අවුරුද්දක වෛරසයක්. එකක් නිල් පාට, අනෙක කොළ පාට. ඔන්න වෛරස් දෙක. ඒක තමයි 73 අවුරුද්දක් අපේ රට හපයක් බවට පත් කරපු. අපේ රට හිඟන රටක් බවට පත් කරපු. අපේ ජනතාව දුක්ඛ පීඩාවෙන් පීඩාවට පත් කරපු වෛරසයක් තිබෙනවා. ඒ වෛරසය තමයි අපේ රට මේ විනාශයට ගෙනාවේ. හැබැයි අපිට සතුටුයි මේ තංගල්ල දිහා බලනකොට වෛරසයට හොඳම එන්නතත් අපි හදලා තිබෙනවා. ඒ තමයි ජාතික ජන බලවේගය මතක තබා ගන්න. ඒක තමයි ගොඩනගලා තිබෙන්නේ. ඒ නිසා මේක වෙනස් කළා ඕන. හැබැයි වෙනස් කරනවා වගේම අපි මොන වගේ පාරකද යන්නේ කියලා අපි තීන්දුව කරන්න ඕන. ඒ නිසා අපි අලුත් පාරක යන්න ඕන. මේක පහසුද නැ පහසුනේ අපි දන්නවා. ඒගොල්ලෝ ගාව ධනය තියෙනවා. මැතිවරණයකදී ජනතාව වෙනස් කරන්න කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු ධනය තිබෙනවා. ඒගොල්ලෝ ගාව අරක්කු ෆැක්ටරි කාරයෝ ඉන්නවා. ඒගොල්ලෝ ගාව කළු ධනය එක්රැස් කරගත්තු ව්‍යාපාරිකයන් ඉන්නවා. ඒගොල්ලෝ ගාව ධනය තියෙනවා. අපි සතුරු අවතක්සේරු කරන්න ඒගොල්ලෝ ගාව ධනය තියෙනවා. සමහර අපිට කියනවා ඒගොල්ලෝ ගාව මාධ්‍ය තියෙනවා. ඔව් මාධ්‍ය තියෙනවා. මොනවද නොකරේ මාධ්‍ය? පෞගේ ජනාධිපතිවරණේ මාධ්‍ය නේද? අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරපු මේ ධර්මදීපේ නේද? කැලණි විහාරය නේද? ඒ කැලණි විහාරේ නයිට් ගෙන්නුවා. ඒ තරමට මාධ්‍ය තිබුණා. අපි දන්නවා ඒගොල්ලෝ ගාව මාධ්‍ය බලයක් තියෙන එකත් අපි දන්නවා. ඒ වගේම ඒගොල්ලෝ ගාව චූටි මැර බලයක් තියෙන එකත් අපි දන්නවා. නේද? ඒගොල්ලන්ට ජනතාව ඕනෑම මොහොතක රැවටිය හැකි කියලා මානයක් තියෙනවා. ඒගොල්ලෝ කල්පනා කරනවා.
ඔය කිව්වට පස්සර වටන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ හිතන්නේ සතියයි දෙකයි මිනිස්සුන්ට අමතක වෙනවා කියලා. ඒ නිසා අපි දන්නවා සතුර බලවත්. හැබැයි ධනය, බලය, මාධ්‍ය ජනතාව රවට්ටන්න පුළුවන් කියන මතය මේ සියල්ලන්ට වඩා ප්‍රබලයි. අපි අද එක්රැස් වෙලා ඉන්න මේ මහා ජන බලය අපි හරියට පෙළ ගැහුණොත් මේක අපරාධ කරන්න පුළුවන්. අපි දන්නවා සතුරගේ බලවත්භාවය. ඒ වගේම අපි දුබලකමත් අපි හඳුනගෙන දිනනවා. අපි ගැන අපි අධිතක්ෂේරුවකත් නැහැ. සතුරා ගැන අපි අවතක්ෂේරුවකත් නැහැ. සමහර අය එහෙම කියන්න හදනවා. මේ JVP එක අධිතක්ෂේරුවක නෑ. අපි ගැන අපිට හරි තක්ෂේරුවක් තිබෙනවා. සතුරා ගැනත් අපිට ඒ වගේම තක්ෂේරුවක් තිබෙනවා. හැබැයි මේ වැඩේට අපි අත ගැහුවේ. ජාතික ජනබලවේගය හදලා ඒක ජාතික විධායක සභාව නම් කරලා දිස්ත්‍රික්ක මට්ටමින් එහි නායකත්වය හඳුන්වා දීලා සෑම තුලානකම ග්‍රාම සේවා වසමකම ජාතික ජනබලවේගයේ සභාව හදලා දිස්ත්‍රික්ක සෑම පන්සලකටම ගිහිල්ලා කෝවිලකටම ගිහිල්ලා පල්ලියකටම ගිහිල්ලා හාමුදුරුවෝ වහන්සේලා පූජකතුමලා පියතුමලා මුණ ගැහිලා අපි පහුගියදා හලාවත පියතුමලා විශාල ප්‍රමාණයක් මුණ ගැහුණා. මේ දවස් දෙක තුනකට කලින් වත්තලදී පියතුමල්ලා විශාල ප්‍රමාණයක් මුණ ගැහුණා. අපි 17 වෙනි අනුරාධපුරේ පියතුමල්ලා හම්බ වෙනවා. අපි මෞලවිතුමල්ලාත් එක්ක සාකච්ඡා කරනවා. ඒ නිසා අපේ රටේ පූජක සංස්ථාවන් අපි පෙළගස්සලා මේ විදිහට. අද අපි ශක්තිමත් ලෙස අපේ වෘක්ෂ සමිති ව්‍යාපාරවල තුල වැඩ කරන්න පටන් ගන්න තිබෙනවා. පෞද්ගලික කාලේ සුවිශාල ජයග්‍රහණයක් අපේ ගුරු වෘත්ති සමිතිය සහ අනිකුත් සමිති එකතුව ලබා දීලා තිබෙනවා. අද ඒ ගුරුවරු බලවේගයකට පෙළ ගැහිලා තිබෙනවා. අපි වරාය ඇතුලේ, පෙට්‍රෝලියම් එක ඇතුලේ, විදුලි බල මණ්ඩලය ඇතුලේ ශක්තිමත් වෘත්ති සමිති ව්‍යාපාරයක් ගොඩනගනවා. ඒ වගේම අපි ව්‍යාපාරික ප්‍රජාවන්නක සාකච්ඡා කරමින් තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගොනු කරමින් තිබෙනවා. නීතිඥ කණ්ඩායම් එකතු කරමින් තිබෙනවා. අපි මේ අභියෝගයට මුහුණ දෙන්නේ ලංකාවේ මොතෙක් ගොඩනගී තිබෙන විශාලතම ජනතා ව්‍යාපාරයේ ගොඩනගලා. මේක තමයි අපේ වැඩේ. අපි මේ ජනතා ව්‍යාපාරය හදන්න ඕන. මේක තමයි අපි සතුව තියෙන මහා චීන මහා ප්‍රාකාරය. මේ ජනතා ව්‍යාපාරය ඕනෑමකට වරුත්තු දෙන්න පුළුවන්. ඕනෑම උපක්‍රමයක් තෝරන්න පුළුවන්. ඕනෑම දිශාවකට ඕනෑම සතුරෙක් එක්ක සටන් කරන්න පුළුවන්. මහා ජන බලකාය ගොඩනගන්න ඕන. ඕන නැද්ද? අපි විසිරලා හරියන්නේ නැහැ. හුදකලා වෙලා හරියන්නේ නැහැ. ඒතො සමහර අය කියන ඕගලන්ට තනියම බෑනේ. එහෙමත් කියනවා. අපි දන්නවා. අපි සූදානම්. මොකක් එකද? අපි දන්න අදූසිත කණ්ඩායම්, අවංක කණ්ඩායම්, මේ රට වෙනස් කිරීම සඳහා උවමනාවක් වෙන කණ්ඩායම් ඉන්නේ අපිත් එක්ක විතරක් නෙවෙයි එළියෙත් ඉන්නවා. එළියෙත් ඉන්නවා. අද ප්‍රාදේශ සභා පළාත් සභා මට්ටමින් එක වෙනස් වෙමින් තිබෙනවා. ගොඩාක් ප්‍රාදේශ සභාවල වෙන පක්ෂත් එක්ක වැඩ කරපු മന്ത്രിවරු, සභාපතිවරු, උපසභාපතිවරු අපිට එක්ක සාකච්ඡාවට ඇවිල්ලා තිබෙනවා. එබනේ සිස්රෝ. එනවා. සංවිධාන වෙමින් තිබෙනවා. හැබැයි අපි දන්නවා ඔය ඔක්කොමත් ඇතුලේ නේද ගොඩාක් ඵල බිමට වැටිලා තිබෙනවා. ගෙඩි බිමට වැටිලා තිබෙනවා. හැබැයි පණුව කාපුවත් ඉන්න බව අපි දන්නවා. ඒකත් අපි දැනගෙන යන්නේ. හැබැයි අපි අනිත් සියලු දෙනාට ආරාධනා කරනවා. මේ රට ඇත්ත වෙනසක් ඕන නම්, මේ රට ඇත්ත ප්‍රශ්න විසඳන්න ඕන නම්, ලෝකේ ඉස්සර අභිමාණයෙන් ගරුත්වයෙන් යුතු මෞබිමක් හදන්න ඕන නම්, අපේ දුවදරුවන්ට අනාගතය පිළිබඳව බලාපොරොත්තුවක් විශ්වාසයක් සහිත රටක් හදන්න ඕන නම්, මේ හිඟන රට වෙනුවට පොහොසත් රටක් හදන්න පුළුවන් නම්, මේ දුගී දුප්පත් භාවයට පත්වලා තිබෙන ජනතාවට සපවත් ජීවිතය කරගෙන දෙන්න ඕන නම්, මේ විශාල පරිවර්තනය කරන්න ඕන. හුදු ආණ්ඩු මාරුවක් නෙවෙයි. අන්නේ පරිවර්තන වෙනුවෙන් වෙන පක්ෂවල ඉන්නවනම් අපි ආයිබෝවන් කියලා පිළිගන්න ලෑස්ති ජනතා නේද? ජාතික ජන බලවේගය. අපි පිළිගන්න ලෑස්ති. ඒගොල්ලන්ට අපි ආරාධනා කරනවා. වෙන මධ්‍යස්ථාන නැහැ. මේ රට ප්‍රධාන මධ්‍යස්ථාන හදලා තිබෙන ජාතික ජන බලවේගය. අපි ජනතාවත් එක්ක සංවිධාන වැඩ පටන් ගන්න තිබෙනවා. දැනුවත් කිරීම වැඩ පටන් ගන්න තිබෙනවා. මහා ජන බලයක් අපි පෙන්වන්න පටන් ගන්න තිබෙනවා. අපි මේ ජනතාව සංවිධානය කරලා මෙතනින් අතර වෙන්නේ නැහැ, මතක තබා ගන්න. අද මේ තංගල්ල ඇස දුටු මානේ එකම හිස් ගොඩක් අපි නැවත වතාවක් තමුන් වහන්සේලාට ස්තුතිවන්ත වෙනවා.
අපි මේ අරන් තියෙන ගමන් මාවත අපි මේ බලය සඳහා ගෙනෙන මාවත මේ බලය සඳහා සටනට එකතු වෙන්න සටන් වදින්න ජයග්‍රහණය සඳහා යන්න අපිත් එක්ක අත්වල් බැඳගෙන දහස් සංඛ්‍යාත ජනතාවක් මේ තංගල නගරයට එක් රැස්වීම පිළිබඳ අපි සතුටු වෙනවා. ඔබලා අපේ බලාපොරොත්තු වැඩි කරනවා. අපේ බලාපොරොත්තු දල්වනවා. අපිට ශක්තිය ගෙනත් දෙනවා. අපිට ධෛර්ය වීරිය බලාපොරොත්තු ගෙනත් දෙනවා. ඒ පිළිබඳ ස්තුතිය අපි ඔබට. ඒ වගේම අපි ඔබට ආරාධනා කරන්නේ කුමක්ද? අපි ගම එකතු කරමු. නගරය එකතු කරමු. ජාතික වශයෙන් එකතු වෙමු. අපි මහා ජනගඟක් ගලන්න ඕන. මන්මාවත් දිගේ මේ ජනපීඩක ආණ්ඩුව පළවා හරින්න. ඒකටත් අපි සූදානම්. ඡන්දෙදි ඔව් සට කපට ලෙස ඡන්ද කල් දානවා නම් ආණ්ඩු මාරු වීම සඳහා ඉඩකඩ දෙන්නේ නැත්නම් ජනතාව පෙළගස්සලා ඡන්දේ ලබා ගැනීම විතරක් නෙවෙයි පාලකයා පළවා හැරීම දක්වා ඒ බලවේග ඉස්සරහට සංවිධානය කරන්න අපි ලෑස්ති. අපි මේ තීන්දුව ගත්තේ ආපසු හැරෙන්න නෙවෙයි. මතක තබන්න. මේ තීන්දුව ගත්තේ අපි බකල් ගගා යන්න නෙවෙයි. මේ තීන්දුව ගත්තේ නැවත හැරි කල්පනා කරන්න නෙවෙයි. මේ තීන්දුව අරගෙන තියෙන්නේ සහාතික වශයෙන් මේ රටේ බලය අත්පත් කර ගැනීම සඳහා මහා ජනතා ව්‍යාපාරය ගොඩනැගීම වෙනුවෙන්. මේක ආපසු ආරවන ව්‍යාපාරයක් නෙවෙයි. ඒ නිසා මෙතෙන්ට එක්රැස් වෙලා ඉන්න දහස් සංඛ්‍යාත ජනතාවගේ අපි ඉල්ලන්නේ ඔබ ගමට යන්න. ඔබේ ඥාතියත් එක්ක කතා කරන්න. ඔබේ හිතවතත් එක්ක කතා කරන්න. ඔබ පන්සලේ, පල්ලියේ, කෝවිලේ හාමුදුරන් වහන්සේගේ පූජකතුමත් එක්ක සාකච්ඡා කරන්න. ව්‍යාපාරික මහත්තයත් එක්ක සාකච්ඡා කරන්න. අපි ඔක්කොම ඒ හම්බන්තොට මෙහෙමනම් මේ මොකද්ද කියන්නේ? රාජපක්ෂලගේ නිජ බිමලු. මතක තබා ගන්න රාජපක්ෂ ඕගොල්ලෝගේ නිජ බිම වගේම මේකත් අපෙත් නිජ බිම බව මතක තබා ගන්න. හරිද? මේක ඔයාගේ විතරක් නෙවෙයි අපෙත් නිජ බිම. ඔයා මෙතනින් නම් පටන් ගත්තේ මෙහෙන් නම් සෑම රටේ ඉන්න සෑම පුරවැසියෙකුට වඩා වැඩි වගකීමක් ඔවුන් බැස්සේ වීමේ වගකීමක් මේ හම්බන්තොට ජනතාව බාර ගන්න බව අපිට විශ්වාසයි. එහෙමනේ නේද? කුටිය වාඩි කෙරෙව්වේ හම්බන්තොට ජනතාව. හැබැයි වාඩි වෙනකොට ගෝඨ ලංකාවෙත් නැහැ. වාඩි වෙනකොට බැසිල් ලංකාවෙත් නැහැ. වාඩි වෙනකොට නේද? නාමල් කුසෙත් නැහැ. හැබැයි දැන් මොකද වෙලා තිබෙන්නේ? දැන් වර්ග සභාව පිහිටවලා තිබෙන්නේ මේ හම්බන්තොට. මේ වර්ග සභාව වෙනුවට මේ රටේ ජනතාවගේ අයිතීන් ප්‍රජාතන්ත්‍රවාදයේ සහවුරු වෙන විශාල මහජන සභාවක් ගොඩනැගීමේ වගකීම තමයි අපි කරට අරන් තිබෙන්නේ. අපි හම්බන්තොට ජනතාව තමයි ඔයගොල්ලෝ සියලුසුලට ගෙනාවේ. හම්බන්තොට ජනතාවම තමයි ඔයගොල්ලෝ සියලුසුලින් බස්සන පළමු වෙඩි උරේ පත්තු කරන්න කියන එක අපි දන්නවා. ලෑස්ති. ඒ නිසා දැන් අපි මේ වැඩේට ලෑස්ති. අපි හැමදෙනාම ගෙන්ගෙට යමු. හිතවතුන් හම්බෙමු. යාළු මිත්‍රන් එක්ක කතා කරමු. මහා ජන බලවේගයක් ගොඩනගමු. අද අපි මේ ජන බල රැළිය පවත්වන්නේ ඒකට. අපි පටන් ගත්තේ තංගල නගරය තාම සුබදායි රැස්වීමකින්. අපි මේක ඉදිරියේදී තව නගර ගණනාවකට ගෙනියනවා. ජනතාව පෙළගස්සනවා. ඒ ජනතාවත් එක්ක මහා පාරට එනවා. මේ දුර්දාන්ත ජනපීඩක පාලක ආණ්ඩුව පළවා හැරීම සඳහා අපි ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්න ලෑස්ති. සමහර අය කතා කරලා කියන අපෙන් සහෝදරයා මෙච්චර පීඩාවට ලක් වෙලා තියද්දී ඔයගොල්ලෝ ඇයි මන්දි නේද? පාරට බහිමු නේද? අපි කලබල නැහැ. අපි තා සැලසුම් සහගතව මේ ආණ්ඩුව මාරුකොට නව පන්නේ ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා සැලසුම දියත් කළා තිබෙනවා. සිටියම එළලා තිබෙනවා. අන කලබල නැතුව පියවරෙන් පියවර අපේ ගමන කරමින් තිබෙනවා. ඉතින් ඔබට අපි නැවත වශයෙන් අවසාන වශයෙන් ආරාධනා කරනවා. මේ ගමන ජයග්‍රහණයෙන් කෙලවර කර හැකි. මේ ගමන මෙතෙක් අවුරුදු 70ක් අපේ රට අනුගමනය කරලාද දුර්දාන්ත සමාජ ක්‍රම වෙනුවට මේ රටේ ජනතාවට සතුටින් සැනසුමෙන් සන්තෝෂෙන් බලාපොරොත්තුවත් සහිත රටක් නිර්මාණය කළ හැකි. ඒ රට නිර්මාණය කිරීමේ වගකීම ජාතික ජන බලවේගයේ බාර අරගෙන තිබෙනවා. ඒ සඳහා තමුන්නාසලා ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරමින් අද මෙතෙන්ට එක්රැස් වෙලා සිටිනවා. අපි මේ එක්රැස් වෙච්ච ජනතාව අපි මහා ජනගඟ බවට පත් කරමු. හම්බන්තොට සෑම ගමක් දක්වම සෑම නගරයක් දක්වම ජාතික ජන බලවේගයේ කොඩිය ඉහළින් මොසවා තබන මහා ව්‍යාපාරය ගොඩනගමු. එවෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න, එවෙනුවෙන් සියලු දෙනා ශක්තිමත් වෙන්න, එවෙනුවෙන් සියලු දෙනා ඉදිරියට එන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජාතික ජන බලවේගයට ජය වේවා, ජය වේවා.